ද්වේපුතේ අපි මේ වෙද්දී ප්‍රතිරෝධයක් ප්‍රේරකයක් ශ්‍රේණිගතවත් ප්‍රතිරෝධකයක් දාරිත්‍රකයක් ශ්‍රේණිගතවත් සම්බන්ධ කරලා ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දුන්නාම වෝල්ටීයතාව බෙදී යන ආකාරය පිළිබඳව අපි අධ්‍යයනය කිරීමක් සිදු කරා. හතරවන පරිච්ඡේදයේදී ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රතිරෝධකයක් ප්‍රේරකයක් සහ දාරිත්‍රකයක් මේ තුනම RLC resistors L ප්‍රේරක C කැපැසිටර් දාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙන ආකාරය පිළිබඳව. එහිදී ප්‍රත්‍යාවර්ත සැපයුම සමග ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට වෝල්ටීයතාවත් ධාරාවත් එකම කලාවේ පිහිටන අතර අපි දන්නවා පුතේ ප්‍රතිරෝධය හරහා ධාරාව සහ වෝල්ටීයතාවය එකම කලාවේ පවතින බව. සැපයුම් වෝල්ටීයතාවට සාපේක්ෂව දාරිත්‍රකය තුළින් ගලන ධාරාව අංශක 90ක කලා කෝණයක් පසුගාමීවද පිහිටන බවයි. එෙහිදී දාරිත්‍රකය හරහා ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් පසුගාමී වන අතර ප්‍රේරකයේදී ධාරාවට සාපේක්ෂව ප්‍රේරකය හරහා ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන් ගමන් කරන බව අපි දන්නවා. ප්‍රතිරෝධකය ප්‍රේරකය සහ දාරිත්‍රකය ශ්‍රේණිගත පරිපතයක පහත රූප සටහනක් පෙන්වා තිබෙනවා. මේ රූප සටහන දෙස අවධානය යොමු කරන විට පුතේ දුවේ ඔබට පේනවා ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රතිරෝධය සමග ශ්‍රේණිගතව සම්බන්ධ කරලා සමාන්තරගතව සම්බන්ධ කරලා තිබෙනවද? නැහැ. ප්‍රතිරෝධය සමග දාරිත්‍රකය සහ ප්‍රේරකය තුනම ශ්‍රේණිගත වීම. ඔබට හිතෙන්න පුළුවන් සමාන්තරගතයි කියලා. නේ ශ්‍රේණිගතව තුනම සම්බන්ධ කරලා තිබෙනවා. මෙහිදී අවස්ථා දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. අවස්ථාව පළවන අවස්ථාව මෙන්න දෙවන අවස්ථාව. මේ අවස්ථා දෙක පිළිබඳව අපි වෙන වෙන වශයෙන් කලා රූප සටහන් ඇඳීම සිදු කරනු ලබනවා. මේ අවස්ථා දෙක මොකක්ද පුතේ? දැන් බලන්නකො මෙන්න මේ ආකාරයට මෙහෙම මේ රූප සටහන මම ඔබට තවත් දිගහැර දක්වනවා මේ විදියට. ප්‍රතිරෝධය තියෙනවා, ප්‍රේරකය තියෙනවා, දාරිත්‍රකය තියෙනවා. මෙන්න ලබා දෙනවා ප්‍රත්‍යාවර්ත විභවාන්තරය. අපි මෙයට කියමු VS සහ F කියලා. ඒ අවස්ථාවේදී ප්‍රතිරෝධය හරහා බෙදෙන විභවාන්තර පංගුව VR ලෙසද ප්‍රේරකය හරහා බෙදෙන විභවාන්තර පංගුව VL ලෙසද මේ හරහා බෙදෙන විභවාන්තර පංගුව VC ලෙසද ගන්න පුළුවන්. හරිනේ? මෙහිදී පළමු අවස්ථාව මේ අපි කතා කරන පළමු අවස්ථාවේදී VL විශාලයි VC වීම. VL විශාලයි VC වීම. VL විශාලයි VC අවස්ථාව. VL ට වඩා VL විශාලයි VC ට වඩා අපි එහෙම කොහොමද ගන්නෙ? දාරිත්‍රකය හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව ගැලීමට එරෙහිව ඇතිවන ප්‍රේරක ප්‍රතිපාදනය XC ද දාරිත්‍රක ප්‍රතිපාදනය XC ද XL ද හොයාගත්තොත් XL විශාල වුණොත් XC ට වඩා අපි ගන්නවා පළමු අවස්ථාව VL විශාලයි VC අවස්ථාව කියලා. ඊටාම වැදගත් අවස්ථාවක්. හොඳින් තේරුම් ගන්න. ඔබට මතක ඇති ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ වීම. ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා ධාරාව ලබා දුන් විට ප්‍රතිරෝධය විශාල උපාංගය හරහා වැඩි විභවාන්තර පංගුවක් බෙදී යනවා කියලා අපි ඉගෙන ගත්තා.
අන්න ඒ විදිහටම ප්‍රතිබාධනයත් කියන්නේ ප්‍රතිරෝධය වගේමනේ. ප්‍රේරක ප්‍රතිබාධනය වැඩි එක්කෙනා හරහා වැඩි විභවාන්තර පංගුවක් බෙදී යනවා. ඒ නිසා XL විශාල වුණොත් XC ට වඩා VL විශාල වෙනවා VC ට වඩා. ඒ පළවන අවස්ථාවට වෙනම සමීකරණ කාණ්ඩයක් තිබෙනවා. දෙවන අවස්ථාවට වෙන්නේ VC විශාලයි කාට වඩාද VL වීම. මෙයට අදාළව මෙයාගේ අනිත් පැත්ත මොකක් වෙන්න ඕනද? XC විශාලයි XL වීම අනිවාර්ය වෙනවා. එවනම් අපි ගානක් හැදීමට ප්‍රථම XL XC හොයාගෙන ඒ දෙකෙන් විශාල වන කොටසට අනුව පළමු අවස්ථාවද දෙවන අවස්ථාවද කියලා තෝරා බේරාගෙන ඊට අදාළ සම්භාදන ත්‍රිකෝණ සහ කලාකෝණ නිර්මාණය කර ගැනීම තමයි මේ කොටසේදී බලාපොරොත්තු වන කාරණාව. දැන් අපි වෙන වශයෙන් සමීකරණ ව්‍යුත්පන්න කරගමු. VL විශාලයි VC අවස්ථාව සඳහා සහ VC විශාලයි VL අවස්ථාව සඳහා. අපි යමු පළමු අවස්ථාවට. පළමු අවස්ථාවට අදාළව පරිපත රූපය නිර්මාණය කරනවා මේ ආකාරයට. පරිපත රූපය මෙන්න ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා මෙන්න ප්‍රේරකයක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා මෙන්න දාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා මෙන්න සැපයුම් විභවාන්තරය ලබා දෙනවා. R ප්‍රතිරෝධය, ප්‍රේරකයේ ප්‍රේරකතාව L, දාරිත්‍රකයේ ධාරණාව C කියලා ගමු. සැපයුම් විභවාන්තරය VS F කියලා ගන්නවා. IS පද්ධතිය ගලා යන ධාරාව. මෙහිදී මේ හරහා බෙදෙන විභවාන්තර පංගුව VR ලෙසත් මේ හරහා බෙදෙන විභවාන්තර පංගුව VL ලෙසත් මේ හරහා බෙදෙන විභවාන්තර පංගුව VC ලෙසත් ගමු. VS සැපයුම් වෝල්ටීයතාවය. IS සැපයුම් ධාරාව. F සංඛ්‍යාතය. VR VC VL අපි ඒවා ඔබට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. ප්‍රතිරෝධය හරහා විභවාන්තරය, VC දාරිත්‍රකය හරහා විභවාන්තරය, ප්‍රේරකය හරහා විභව අන්තරය විදිහට අපිට ඒ දත්තයන් ටික සලකුණු කරගන්න පුළුවන්. දැන් මෙහිදී මම දෙවන පියවර ලෙස නිර්මාණය කරන්න යනවා කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය. දැන් ඔබට මේ අවස්ථාවේදී අපි කිව්වා VL විශාලයි VC අවස්ථාව කියලා. VL විශාලයි VC අවස්ථාව කියලා. ඒ වගේම මෙහිදී ඔබට පේනවා ප්‍රතිරෝධය, ප්‍රේරකය සහ දාරිත්‍රකය කියන උපාංග තුන හරහාම ගලා යන එකම ධාරාවක් ගලා යන බව. IS එකම ධාරාවක් මෙම උපාංග තුන හරහාම ගලා යන බව ඔබට ඉතා පැහැදිලිව පේනවා. එම නිසා මා X අක්ෂයට පොදුවන IS ධාරාව මේ ආකාරයෙන් ගන්නවා. X අක්ෂයට පොදුවන ධාරාව ගන්නවා. දුවේ පුතේ, ප්‍රතිරෝධය හරහා අප මේ කතා කරන ප්‍රතිරෝධය හරහා
ධාරාව සහ වෝල්ටීයතාවය මොන කලාවේද? සම කලාවේ. දෛශික වලට අනුව දෛශික මූලධර්ම වලට අනුව IS තමයි ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව. VR තමයි ප්‍රතිරෝධය හරහා පවතන විභවාන්තරය සම කලාවේ. ප්‍රේරකය හරහා ගලා යන ධාරාව IS ද ප්‍රේරකය හරහා විභවාන්තරය VL ද වෙනවා. ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන්. ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන්. එම නිසා ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන් මෙහෙම ගත්තාම මේ කොමක්ද වෙන්නේ? VL. ධාරිත්‍රකය හරහා ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් පිටුපසින් ගමන් කරනවා. මෙන්න VC. නමුත් ඔබට පේනවා මා VL ඇඳපු දිග ප්‍රමාණයට වඩා VC ඇඳපු දිග ප්‍රමාණය කුඩායි. එයට හේතුව දෛශිකයක දිගින් අපිට තීරණය කරන්න පුළුවන් එයාගේ විශාලත්වය. දිග වැඩි වෙනකොට VL වැඩි. දිග අඩු වෙන නිසා VC කුඩායි. මෙවැනි අවස්ථාවකදී VL VC එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවතින නිසා දෛශික මූලධර්ම වලට අනුව ප්‍රතිවිරුද්ධව පවතින දෛශික අපිට හැකියාව තිබෙනවා වැඩි පැත්තට අඩු කරලා ගන්න. මේ දෛශිකය තවත් කොට කරලා ගත්තාම VL ගෙන් අපිට අඩු කරන්න පුළුවන් කවුද? VC. අන්න දිග ප්‍රමාණය අඩු කරා. VL ගෙන් VC අඩු වුණා. අඩු වෙලා මේ දෙකේ සම්ප්‍රයුක්තය තමයි ඉහළ දිශාවට තියෙන්නේ. මේ සමගම අංශක 90 මෙතන නිර්මාණය වෙනවා VS, මෙතන නිර්මාණය වෙනවා θ. මෙන්න මේ කාරණාව තමයි ඔබට මා පෙන්නපු මුල් ස්ලයිඩ් එකේදී පෙන්වුම් කරේ මේ පළවන අවස්ථාවට අදාළව VLVC ඉහළ දිශාව පවතින බව. දැන් මීට අදාළව වෝල්ටීයතා අතර තියෙන සම්බන්ධතාවය මට ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. දුවේ පුතේ මේ ආකාරයට VS වර්ග සමාන වෙනවා VR වර්ග ධන VL ඍණ VC ගේ වර්ගයට. ඔන්න අපට ලැබෙන පළමු සමීකරණය. අපට ලැබෙන මොන සමීකරණයද? පළමු සමීකරණය. ඒ වගේම tan θ අපිට ගන්න පුළුවන් සම්මුඛ පාදය VL ඍණ VC බෙදීම VR කියලා. VL ඍණ VC බෙදීම VR කියලා අපිට ගන්න පුළුවන්. VL ඍණ VC බෙදීම VR ලෙස ඒ සම්බන්ධතාවය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. VL ඍණ VC බෙදීම VR ගෙන් tan θ අරගෙන θ හොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න පළමු අවස්ථාවට අදාළව කලා ත්‍රිකෝණය. මේ සම්බන්ධතාවයට අදාළවම අපිට පුළුවන් සම්භාදන ත්‍රිකෝණය නිර්මාණය කරන්න. සම්භාදන ත්‍රිකෝණය. අර කලා ත්‍රිකෝණයව මෙතෙන්ට මා රැගෙන එනවා.
මෙතැන්ට එනවා පුතේ VL ඍණ VC අංශක 90යි තීටා ලැබෙනවා. මේ පැත්තට VS එනවා. මේ පැත්තට VR එනවා. මෙතැන්ට එනවා මොකද්ද පුතේ? VL ඍණ VC මෙතැන්ට VS එනවා. මෙතැන්ට VR එනවා. පැහැදිලි ඇති. නමුත් මෙය කලා ත්‍රිකෝණයනේ. සම්බාධන ත්‍රිකෝණය වුන්නේ නැහැනේ. ඒ නිසා මේකට වෙනසක් කරන්න වෙනවා. ඒ තමයි පොදු වන දෙයින් බෙදනවා. ප්‍රතිරෝධය ප්‍රේරකය ධාරිත්‍රයට පොදු වන දේ එහරහා ගමන් කරන IS ධාරාව. ඒ නිසා මෙය බෙදනවා IS ගෙන්, මෙය බෙදනවා IS ගෙන්, මෙය බෙදනවා IS ගෙන්. දැන් තමයි සම්බාධන ත්‍රිකෝණය නිර්මාණය වුණේ. මේ සම්බාධන ත්‍රිකෝණයට අනුව අපිට ගන්න පුළුවන් පළමු සම්බන්ධතාවය පුතේ දුවේ මේ ආකාරයට ප්‍රතිරෝධය හරහා විභවාන්තරය ප්‍රතිරෝධය හරහා ධාරාවෙන් බෙදුවාම මේ ලැබෙන්නේ මොකද්ද? R. මේ ලැබෙන්නේ R. ඊළඟට VL ඍණ VC බෙදීම IS කියන සම්බන්ධතාවය සමාන වෙනවා වෙන වෙනම මට ගන්න පුළුවන් VL බෙදීම IS ඍණ VC බෙදීම IS ලෙස. ඒ නිසා මේ සම්බන්ධතාවයට අනුරූපීව මේක සමාන වෙනවා XL ඍණ XC ට. කාට සමාන වෙන්නේ? XL ඍණ XC ට. ප්‍රේරකය හරහා විභවාන්තරය බෙදීම ප්‍රේරකය හරහා ධාරාව XL. ධාරිත්‍රකය හරහා විභවාන්තරය බෙදීම ධාරිත්‍රකය හරහා ධාරාව XC. මෙන්න මේ සම්බන්ධතාවය අපිට නිර්මාණය කරගන්න පුළුවන් VL ඍණ VC බෙදීම IS ගෙන්. ඔන්න සමීකරණ දෙකක් නිර්මාණය කරගත්ත අපි VR යට IS සමානයි R විදිහටත් VL ඍණ VC බෙදීම V බෙදීම IS සමාන වෙනවා XL ඍණ XC ලෙස. ඒ වගේම පද්ධතියේ මුළු විභවාන්තරය VS IS ගෙන් බෙදුවාම VS IS ගෙන් බෙදුවාම එය සමාන වෙනවා කාටද දුවේ පුතේ? Z. එය සමාන වෙනවා Z මෙන්න ඒ සම්බන්ධතාවය ලැබුණා. RZ XL ඍණ XC ලෙස. දැන් මට මෙන්න මේ සම්බන්ධතාවය දුවේ පුතේ කෙටියෙන් සම්බාධන ත්‍රිකෝණය මෙන්න මේ ආකාරයට මේ අවස්ථාවට අදාළව නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට මේ පැත්තට තියෙන්නේ මොකක්ද? XL ඍණ XC. මේ පැත්තට තිබෙන්නේ R. මේ පැත්තට තිබෙන්නේ Z. මේ පැත්තට තිබෙන්නේ තීටා. මේ පැත්තට තිබෙන්නේ තීටා. එම නිසා මෙන්න මේ ආකාරයට Z වර්ග සමාන වෙනවා R වර්ග ධන XL ඍණ XC ගේ වර්ගය ලෙස. tan තීටා මට ගන්න පුළුවන් සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය XL ඍණ XC බෙදීම R ලෙස. ඔන්න සමීකරණ දෙකක් තවත් නිර්මාණය වෙනවා මේ විදිහට. මෙහිදී අපි සුපුරුදු පරිදි දුවේ පුතේ Excel සෙවීම සඳහා 25FL සමීකරණයද XC සමානයි
25FC මේ සමීකරණ දෙකත් අපි භාවිතා කරනවා. දැන් ඔබට මේ කරපු දේ සාරාංශගත කරන්නම් මේ ආකාරයට. දුවේ පුතේ මේ අපි කතා කරන්නේ පළමු අවස්ථාව VL විශාලයි VC අවස්ථාව. VL විශාලයි VC අවස්ථාවේදී අපි කොහොමද අඳුරාගන්නේ? ප්‍රේරක ප්‍රතිපාදනය දාරිත්‍රික ප්‍රතිපාදනයට වඩා විශාලයි නම් අවස්ථාවේදී ප්‍රේරකය හරහා පවතින විභවාන්තරය දාරිත්‍රිකය හරහා පවතින විභවාන්තරයට වඩා වැඩි වෙනවා. වැඩි ප්‍රතිපාදනයක් තියෙන උපාංගය හරහා වැඩි විභවාන්තර පංගුවක් බෙදී යනවා කියන මූල ධර්මය භාවිතා කරමින්. කලා ත්‍රිකෝණයට එනවා. කලා ත්‍රිකෝණයේ ISVR සමකලාවේ ප්‍රේරකයේ ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවංශක අණුවක් ඉදිරියෙන් ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවංශක අණුවක් පිටුපසින් දාරිත්‍රිකයේ. මේ හේතුව නිසා දෛශික මූලධර්ම වලට අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෛශික දෙකක් සුළු කරනවා අඩු කිරීම සිදු කරලා ඉහළ දිශාවට තිබෙන දෛශිකය විශාල නිසා පහළ දිශාවට තිබෙන එකට වඩා ඉහළ දිශාවට තිබෙන දෛශිකයෙන් පහළ දිශාවට තිබෙන දෛශිකය අඩු කරලා VL ඍණ VC අවස්ථාව අපි ගත්තා. කලා ත්‍රිකෝණයෙන් අපිට මේ ආකාරයට ඊටාම නිවැරදිව VS වර්ග සමානයි VR වර්ග ධන VL ඍණ VC සම්පූර්ණ වර්ගයේ ලෙසත් වෝල්ටියත අතර සම්බන්ධතාවය කලා කෝණය tan θ සමානයි VL ඍණ VC බෙදීම VR කියන සම්බන්ධතාවයත් අපට ගොඩනගා ගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම සම්බාධන ත්‍රිකෝණය නිර්මාණය කරා කලා ත්‍රිකෝණයේ තිබෙන දත්ත ටික මේ ආකාරයෙන්ම ගෙනල්ලා සම්බාධන ත්‍රිකෝණය දක්වා වෙනස් කරන්න. මේ දෙන්නට පොදු වන මේ තුන් දෙනාටම පොදු වන දේ තමයි IS ධාරාව. පරිපතේ මුළු ධාරාවෙන් බෙදුවා. ඒදී VR IS කින් බෙදුවාම R ලෙසත් VS IS කින් බෙදුවාම Z සම්බාධනය ලෙසත් VL ඍණ VC IS කින් බෙදුවා වෙන වෙනම බෙදලා ගත්තාම මේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? XL ඍණ XC ලෙසත් ගත්තා. එනිසා සම්බාධන ත්‍රිකෝණය අපිට මේ ආකාරයට තවත් ගොනු කරගන්න පුළුවන්. මේ පාදය R ලෙසත් සම්මුඛ පාදය XL ඍණ XC ලෙසත් කරණය Z සම්බාධන ලෙසත් ගන්න පුළුවන්. සම්බාධන ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් නිසා Z වර්ග සමානයි R වර්ග ධන XL ඍණ XC ගේ සම්පූර්ණ වර්ගය ලෙසත් tan θ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයෙන් XL ඍණ XC බෙදීම R ලෙසත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම සුපුරුදු පරිදි සුළු කිරීම සඳහා XL සමානයි 25FL සමීකරණයද XL සමානයි 1යට 25FC සමීකරණයද මේ සඳහා භාවිතා කළ හැකියි. මේ අපි සමීකරණ විශාල ප්‍රමාණයක් දැන් නියුත්පන්න කරමින් යනවා දුවේ පුතේ. මේ සියල්ලම කටපාඩමින් නෙවෙයි තර්කානුකූලව. කොළ පොත් බලන්න නැතුව තර්කානුකූලව තර්කයෙන්ම ගොඩනගා ගැනීම ඔබ විසින් සිදු කළ යුතුයි. තර්කානුකූලව. ඊට කියන්නේ තර්ක කරන විෂයක්. කටපාඩම් කරන්න බෑ තර්කයෙන් මතක තියාගත්තාම ඒවා අමතක වෙන්නේ නැහැ. අමාරු නෑ අපහසු නැහැ. මේ පළමු අවස්ථාව සඳහා සමීකරණ මෙසේ ගොඩනගා ගද්දී දෙවන අවස්ථාව VC විශාලයි VL අවස්ථාව සඳහා අපි මෙන්න මේ ආකාරයට සමීකරණ ගොඩනගා ගන්න උත්සාහ කරමු. දුවේ පුතේ මුලින්ම පරිපත රූපය අරකම තමයි පරිපත රූපය මේ ආකාරයෙන් ප්‍රතිරෝධය ප්‍රේරකය දාරිත්‍රකය මේ ආකාරයෙන් ගත්තා. VS F ගලායන ධාරාව IS ප්‍රතිරෝධය හරහා VR ප්‍රේරකය හරහා මේ පරිදි VL
දාරිත්‍රකය හරහා මේ ආකාරයට VCත් පවතිනවා. දාරිත්‍රකය හරහා VCත් පවතිනවා. අපි මේ පද හැඳුන්වුවා කලින් කොටසේදී. VC විශාලයි VL අවස්ථාවට අදාළව ඔන්න මම නිර්මාණය කරන්න යනවා කලා කෝණය. කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය පොදුවන දේ ධාරාව. එහිදී දුවේ පුතේ ප්‍රතිරෝධය හරහා IS ධාරාවම ගලා යනවා. ප්‍රතිරෝධය හරහා පවතන යොමුවන්තරය VR. ඒ දෙන්න සමකලාවේ පවතිනවා. VR. ප්‍රේරකය හරහා ගලා යන ධාරාව IS. ප්‍රේරකය හරහා යොමුවන්තරය VL. එහිදී ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන්. නමුත් දාරිත්‍රකය හරහා පවතන යොමුවන්තරය VC වන අතර ගලා යන ධාරාව IS වෙනවා. ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් පිටුපසින් ගමන් කරනවා. VC. දෛශික සුළු කරන්න පුළුවන් සුළු කිරීම මගින් කලා ත්‍රිකෝණය මේ ආකාරයෙන් ලබා ගන්නවා. මේ දිශාවට VR ද දැන් පුතේ දෛශික අඩු වෙනකොට දෛශිකයේ කුඩා වෙනවා. මේ පැත්තට VR ද මේ දිශාවට VC ඍණ VL ද අන්න කලින් කොහොමද තිබ්බේ? VL ඍණ VC. දැන්පත් උනා VC ඍණ VL බවට. මේ මොකද්ද? VS මේ තීටා වෙනවා. VR VC ඍණ VL බෙදීම VS. එම නිසා මෙතනින් අපිට සමීකරණ දෙකක් ගන්න පුළුවන්. VS වර්ග සමානයි VR වර්ග ධන VC ඍණ VL වර්ග කියලා. ඒ වගේම tan theta සම්මුඛ පාදයේ බෙදිය බද්ධ පාදයේ VC ඍණ VL බෙදීම VR ලෙස ගන්න පුළුවන්. ඔන්න සමීකරණ දෙකක් අපිට ලැබුණා. සමීකරණ දෙකක් අපිට ලැබුණා. ඔක්කොම එක හා සමානයි. පොඩ්ඩක් හිතලා කල්පනාවෙන් අවබෝධයෙන් වෙනස් කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ. දැන් අපි එනවා කලා ත්‍රිකෝණයෙන් සම්බාධන ත්‍රිකෝණයට. සම්බාධන ත්‍රිකෝණයට. සම්බාධන ත්‍රිකෝණය සඳහා අපි ගන්න කලා ත්‍රිකෝණයම තමයි. එයට කිසියම් සංස්කරණයක් කරලා එය සම්බාධන ත්‍රිකෝණය බවට පත් කරගන්නවා. මේදී අපට තිබෙන සරචකයන් පිළිවෙලින් මේ පැත්තට VR පදයක්, මේ අතට VC ඍණ VL පදයක්, මේ දිශාවට VS සහ මෙතෙන්ට තීටා ලබා ගැනීම සිදු වෙනවා. මේ සම්බාධන ත්‍රිකෝණයෙන් නෙවෙයි ලැබී තිබෙන්නේ. මේ තියෙන්නේ කලා ත්‍රිකෝණය. ඒ නිසා වෙනස්කම කරන්න. පොදු වන දේ IS ගෙන් බෙදනවා. IS ගෙන් බෙදනවා. IS ගෙන් බෙදීම සිදු කරනවා. IS ගෙන් බෙදීම සිදු කරනවා. දුවේ පුතේ සුපුරුදු පරිදි VR IS ගෙන් බෙදුවාම මේ ප්‍රතිරෝධයයි. ඒ වගේම VC ඍණ VL බෙදීම IS සමාන වෙනවා වෙන වෙනම
VC IS ගෙන් බෙදුවා VL IS ගෙන් බෙදුවා. එම නිසා VC ඍණ VL බෙදීම IS සමාන වෙනවා XC ඍණ XLට. එම නිසා ඔන්න සමීකරණ දෙකක් දුවේ පුතේ. ව්‍යුත්පන්න වුණා VR බෙදීම IS සමානයි R ලෙසත් VC ඍණ VL බෙදීම IS සමාන වෙනවා මේ ආකාරයට XC ඍණ XLට. XC ඍණ XLට. ඒ විදිහටම දුවේ පුතේ VS බෙදීම IS ගත්තොත් VS බෙදීම IS ගත්තොත් මෙය කාට සමාන වෙනවද? Z සමාන වෙනවා. මෙය Z සමාන වෙනවා. එම නිසා VS බෙදීම IS සමාන වෙනවා Z. මේ තමයි සම්භාදන ත්‍රිකෝණයට අදාළව නිර්මාණයන් සමීකරණ. ඒ වගේම පුතේ දුවේ සම්භාදන ත්‍රිකෝණය තවත් මේ ආකාරයෙන් ලෙහෙසි කරන්න පුළුවන්, සරල කරන්න පුළුවන්. මෙයාගේ පද මේ පැත්තට R ලෙසත් තීටා කෝණය ලෙසත් මේ පදය Z ලෙසත් මෙය අපිට ලියන්න පුළුවන් XC ඍණ XL ලෙස. එම නිසා සමීකරණයක් ලැබෙනවා Z වර්ග සමානයි R වර්ග ධන XC ඍණ XL ගේ සම්පූර්ණ වර්ගය ලෙස. ඒ වගේම tan θ ලැබෙනවා සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය XC ඍණ XL බෙදීම R ලෙස. XC ඍණ XL බෙදීම R ලෙස ලැබෙනවා. මෙන්න සමීකරණයන්. මේ අවස්ථාවට අදාළව මම නැවතත් ඔබට පැහැදිලි කරන්නම් ක්‍රියාකාරීත්වය. මේ අවස්ථාවේදී VC විශාලයි VL අවස්ථාවට අදාළව VC ඍණ VL දෛශක කොටස පහළටයි තිබෙන්නේ. ඒ නිසා VS වර්ග සමානයි VR වර්ග ධන VC ඍණ VL වර්ග විදිහට මේ සමීකරණය ලැබෙනවා. tan θ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය VC ඍණ VL බෙදීම VR ලෙසත් ලැබෙනවා. ඒ වගේම සම්භාදන ත්‍රිකෝණය දුවේ පුතේ කොහොමද ලැබෙන්නේ? කලා ත්‍රිකෝණයම වෙනස්කමක් කරනවා. ඒ තමයි පාද තුනේ අගයන් ටික පොදු වන IS ගෙන් බෙදනවා. VR IS ගෙන් බෙදුවාම එය R ලෙසත් VS IS ගෙන් බෙදුවාම එය Z ලෙසත් VC ඍණ VL IS ගෙන් බෙදුවාම එය XC ඍණ XL ලෙසත් ලැබෙනවා. මෙතන සමීකරණ 3යි. Z වර්ග සමානයි R වර්ග ධන XC ඍණ XL වර්ග ලෙසත් tan θ සමානයි XC ඍණ XL බෙදීම R ලෙසත් අපට ලබා ගන්න පුළුවන්. දැන් ඔන්න අපි අවස්ථා දෙක කතා කරා. ඔබ ගානක් හදද්දී ප්‍රතිරෝධ ප්‍රේරක ධාරිත්‍රක මෙවැනි ගානක් හදද්දී අප මුලින්ම සිදු කළ යුත්තේ XC XL සොයා ඒ දෙකේම විශාල අගය තිබෙන්නේ කුමකටද යන්න වග සෙවීම. එහිදී තමයි අපි තීරණය කරන්නේ VL විශාලයි VC අවස්ථාවට යනවද එහෙම නැත්නම් VC විශාලයි VL අවස්ථාවට යනවද කියලා. අපි දැන් මේ ආකාරයට මේ උදාහරණය දෙස අවධානය යොමු කරලා අවශ්‍ය දත්ත සොයන්න පටන් ගමු.
අපි ගාන මේ ආකාරයට කියවමු. දැන් ඔන්න ගාන තරමක් දැන් දරුවෝ දුවේ පුතේ සංකීර්ණ වෙනවා. හොඳට හිතන්න පුළුවන් වෙන්න ඕන තරමක් අමාරු ගණන්. මේවා කොහොම හරි අපි හදාගත්තොත් තමයි හොඳ අවබෝධයක් කර අපිට යාමට හැකියාව තිබෙන්නේ. ප්‍රතිරෝධක ප්‍රේරක සහ දාරිත්‍රක ශ්‍රේණිගත පරිපථයක්. ප්‍රේරකතාව 2.25 හෙන්රිවර දඟරයකින්ද 50 බෙදීම 5 මයික්‍රෝෆැරඩ් ධාරණාවක් සහිත දාරිත්‍රකයක් සහ 50ක් ඕම් ප්‍රතිරෝධකයක් සහිත ප්‍රතිරෝධකයකින්ද සමන්විත වේ. මෙන්න මෙහෙම තුනම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මේට දුවේ පුතේ ලබා දෙනවා මෙම පරිපථයට 100ක් වී 50 හර්ට්ස් ප්‍රත්‍යාවර්ත සැපයීමක් ලබා දී ඇති විට පරිපථය තුලින් ගලන ධාරාව පරිපථයේ සම්භාදනය කලාකෝණය ගණනය කරන්න කියලා කියනවා. පරිපථයේ සම්භාදනය සහ කලාකෝණය. අපි මුලින්ම මෙවැනි ගානකදී දුවේ පුතේ සිදු කරන්නේ කුමක්ද? පරිපථ රූපය ඇඳගෙන ඊට අදාළ දත්ත සටහන් කර තබා ගැනීම. මෙන්න මේ ආකාරයට පරිපථ රූපය අදිනවා. පරිපථ රූපය අපි මේ ආකාරයට අඳ ගන්නවා. පරිපථ රූපය කොහොමද වෙන්නේ? මොන බලන්න පරිපථ රූපය ප්‍රතිරෝධකයක් තිබෙනවා, ප්‍රේරකයක් තිබෙනවා, දාරිත්‍රකයක් තියෙනවා. මේ ප්‍රතිරෝධකයක්, ප්‍රේරකයක්, දාරිත්‍රකයක් සහිත පරිපථයට ලබා දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් 100ක් වී 50 හර්ට්ස් ලෙස. ගලායන ධාරාව අපි හිතමු IS කියලා. ප්‍රතිරෝධාගය 50ක් ඕම් වෙනවා. ප්‍රේරකතාව ප්‍රේරකයේ 2.25ක් හෙන්රි වෙනවා. ධාරණාව 50 බෙදීම 5 මයික්‍රෝෆැරඩ් වෙනවා. අපි උපකල්පනය කරමු ප්‍රතිරෝධය හරහා තිබෙන විභවාන්තර පංගුව VR ලෙසත් ප්‍රේරකය හරහා තිබෙන විභවාන්තර පංගුව VL ලෙසත් දාරිත්‍රකය හරහා පාතන විභවාන්තර පංගුව VC ලෙසත් පවතිනවායයි අපි සිතමු. ගානය අහන්නේ පරිපථය තුලින් ගලා යන ධාරාව IS කොච්චරක් වෙනවද? පරිපථයේ සම්භාදනය Z අගය කොච්චරක් වෙනවද? කලාකෝණය θ කොච්චරක් වෙනවද කියන කාරණාව. අපි මෙවැනි ගානකදී කලින් කියෝ පරිදි මුලින්ම හොයා ගන්න වෙනවා XL සහ XC. XL සහ XC හොයලා මේ මොන අවස්ථාවේද පවතින්නේ කියලා අප මුලින්ම තීරණය කළ යුතු වෙනවා. XL සෙවීම XL සමාන වෙනවා 25FLට දෙක ගුණ කිරීම 3.14 ගුණ කිරීම 50 ගුණ කිරීම L අගය. දුවේ පුතේ 2.25යි. මේ සුළු කරලා ගත්තාම දෙක ගුණ කිරීම 3.14 ගුණ කිරීම 50 ගුණ කිරීම 2.25 ගත්තාම එනවා 706.5ක් ඕම්. කීයක් එනවද? 706.5ක් ඕම්. ඊළඟට අපි බලමු XC සෙවීම. XC සමානයි 1/25FC. XC සමානයි 1/25FC. සමාන වෙනවා 1 බෙදීම 2 ගුණ කිරීම 3.14 ගුණ කිරීම සංඛ්‍යාතය 50යි ගුණ කිරීම දාරිත්‍රකයේ ධාරණාව බලන්න පුතේ
50 බෙදීම 5 මයික්‍රෝෆැරඩ්. 50 බෙදීම 5 මයික්‍රෝෆැරඩ් කරන්න කියෙන් ගුණ කරනවද? අපි මේනකොට ඉගෙනගෙන හමාරයි 10 ඍණ 6 වන බලයෙන්. 10 ඍණ 6 වන බලයෙන් ගුණ කරනවා. ඔබට පැහැදිලිව පේනවා 5ට 5 සුළු වෙනවා. 3.14යි කියලා කියන්නේ 5 සමානයි. 10 ඍණ 6 වන බලය උඩට ගියාම 10 6 වන බලය දෙක 50න් ගුණ කරාම 100යි. 100 50න් ගුණ කරාම 5000යි. දෙක 50න් ගුණ කරාම 100යි. 100 50න් ගුණ කරාම 5000යි. අපි දැන් බෙදලා බලමු 10 6 වන බලය. දැන් පුතේ ඔබට පේනවා XL සහ XC අගයන් දෙක. XC XL කවුද විශාල? XL විශාලයි. XL විශාලයි. XC නිසා මොකද්ද අවස්ථාව? නිසා VL විශාලයි. VC අවස්ථාවට අදාළ වේ. VC විශාලයි VL අවස්ථාවට අදාළ වේ. දැන් මීට අදාළව පරිපත රූපය ඇඳ කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය පුතේ කොහොමද එන්නේ? මේ පැත්ත මෙහෙම. මෙහාට ගියාම VL ඍණ VC. මේ මොකද්ද? VS. මේ මොකද්ද? VR. මේ දත්ත අවශ්‍යයි. ඒ වගේම සම්භාදන ත්‍රිකෝණයත් අපි ඇඳලා තබාගෙන නම් කරලා තියෙන්න ඕනේ. ගානට අදාළව. සම්භාදන ත්‍රිකෝණයට අදාළව කොහොමද වෙන්නේ? VS ට අදාළ වෙන්නේ කවුද පුතේ මේ? Z. Z මේ පැත්තට XL ඍණ XC මේ පැත්තට වෙනවා R. දැන් අපේ ගානේ අරමුණ කවුරු සෙවීමද? පරිපතේ ගලන ධාරාව Z සහ තීටා. පරිපතේ ගලන ධාරාව Z සහ තීටා. සැපයුම් විභවාන්තරය 100යි සංඛ්‍යාතය 50යි. දැන් අපි IS හොයන්න කොහොමද යන්නේ? Z හැදෙන්නේ VS යට IS සමානයි Z නේ. VS යට IS සමානයි Z. ඒ සමීකරණේ VS දන්නවා 100යි. IS දන්නේ නැහැ. Z හොයාගත්තා නම් හරි. නමුත් Z හොයන්න පුළුවන් R වර්ග ධන XC ඍණ XL වර්ගයේ වර්ගමූලය අරගෙන. XC ඍණ XL වර්ගයේ XL ඍණ XC වර්ගයේ වර්ගමූලය අරගෙන. දැන් අපි බලමු Z වර්ග හොයන්න. Z වර්ග සමානයි R වර්ග ධන XL ඍණ XC වර්ගයට. R කීයක් ලැබෙනවද? ගානේ R දීලා තියෙන දුවේ පුතේ 50යි. මෙයා 706.5යි අරයක් 200යි.
මෙයා 50යි 706.5යි මේ සම්පූර්ණ එකේ වර්ගය. මෙයාගේ වර්ගය තමයි z වර්ග වෙන්නේ. z වර්ග සමානයි 50 වර්ග ධන 706.5 ඍණ 200 වර්ගය. අපි සුළු කිරීම කරන්න පුළුවන් මේ ආකාරයට 50 50න් ගුණ කරාම බිඳුවයි බිඳුවයි 5 25යි ධන 706.5 අඩු කිරීම 200 ගත්තාම එනවා 506.5යි. 506.5 වර්ගය ලැබෙනවා මෙන්න මේ වගේ අගයක් 542ක්. මෙන්න මෙයාගේ වර්ගමූලය තමයි z ලෙස ලැබෙන්නේ. අපි බලමු z අගය කොපමණ වෙනවද කියලා. ලැබෙනවා ආසන්න වශයෙන් z අගය 508.9ක් ඕම් ලෙස. එමනම් අපිට දැන් භාවිතා කරන්න පුළුවන් අපේ සමීකරණය කුමක්ද? සම්භාදන ත්‍රිකෝණයේ ආශ්‍රයෙන් ලැබෙන සමීකරණය VS යට IS සමානයි Z ගෙන්. IS සමාන වෙනවා VS බෙදීම Z. IS සමාන වෙනවා VS බෙදීම Z. VS අගය පුතේ 100යි. Z අගය හොයාගත්තා 508.9යි. මෙය සුළු කරමු. මෙය සුළු කිරීමෙන් 100 බෙදීම 508.9න් අපිට ලැබෙනවා 0.19ක් ඇම්පියර්. ඔන්න පද්ධතිය ගලන ධාරාව IS හොයාගත්තා. මුලින්ම අපි කවුරු හෙව්වද? Z හෙව්වා. VS යට IS සමානයි Z සමීකරණ ආදේශ කළා. කෙලින්ම අපි IS ලබා ගත්තා. ගාන ඊළඟ කොටසෙන් අපෙන් අහන්නේ මේ ආකාරයට ගාන අහනවා. හොඳට බලන්න. IS Z IS හොයන්න ගිහලා Z උත් හෙවුණා. θ අහන්නේ. θ කොහොමද ගන්නෙ? ලෙහෙසියෙන්ම tan θ සමානයි මේ XL ඍණ XC බෙදීම R ගෙන් අපිට tan θ හොයන්න පුළුවන්. අපි මෙතනම හොයමු tan θ. මේ පැත්තෙම tan θ සමානයි XL ඍණ XC බෙදීම R. XL ඍණ XC බෙදීම R ගෙන් tan θ ලැබෙනවා. XL අගය කොච්චරද පුතේ? 706.5යි. 706.5යි ඍණ XC අගය 200යි. R අගය 50යි. සමානයි. බලමු 706.5 ඍණ 200 506.5 බෙදීම 50 සමානයි 10.13යි. ලඝු පොත භාවිතා කරමින් tan inverse 10.13 සොයන විටදී අදාළ θ අගය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙන්න මෙයයි මෙවැනි අවස්ථාවක් හා සම්බන්ධ අපිට ගාන සුළු කර හැක්කේ. නැවතත් ගාන දෙස කෙටියෙන් බලමු. ශ්‍රේණිගත අවස්ථාවේදී ප්‍රතිරෝධ ප්‍රේරක ධාරිත්‍රක තුනම ශ්‍රේණිගත කරනවා. දත්ත කිහිපයක් දීලා IS Z θ හොයනවා. මෙන්න අවස්ථාවක මොන අවස්ථාවේද කියලා බලන්න. අපි සිදු කළ යුත්තේ කුමක්ද දුවේ පුතේ? අපි සිදු කරන්න ඕන මුලින්ම
XC හොයන එක ඒ වගේම XL හොයන එක. XC සහ XL ගෙන් අපි මොන අවස්ථාවේද කියලා හොයාගත්තා. ඒ අවස්ථාවට අදාළව අපි සම්භාදන ත්‍රිකෝණය සහ කලා ත්‍රිකෝණය නිර්මාණය කරගත්තා. මුලින්ම අපි Z හෙව්වා. Z හොයලා VS ට IS බෙදීම සමානයි Z ගෙන් IS අගය හොයාගත්තා. tan θ ලෙහෙසියෙන්ම ලැබෙනවා. ඒ තාම සුළු ගාණක්. ගාණ අමාරු වගේ පෙනුනට ඔබට කුඩා වෙහෙසක් පමණක් යොදා ගනිමින් ගාණ නිවැරදි ආකාරයේ සුළු කිරීමක් කරලා නිවැරදි උත්තරේ ආසන්න වශයෙන් ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේ ආකාරයට සුළු කිරීම නිවැරදිව සුළු කිරීම පැහැදිලිව සුළු කිරීම ඔබෙන් විභාගයේදී අපේක්ෂිතයි. ඒ වගේම අදාළ දත්ත රූප සටහන් නිවැරදි ඊතල දිශාවන් අගයන්ගෙන් ලියා තබීමද ඔබ විසින් දුවේ පුතේ සිදු කළ යුතුයි. අපි මේ තුන්වන අවස්ථාවට අදාළව ප්‍රතිරෝධ ප්‍රේරක ධාරිත්‍රක කියන මේ උපාංග තුනම ශ්‍රේණිගත කරලා තිබෙන අවස්ථාවට අදාළව තවත් උදාහරණයක් කෙරෙහි අවධානය යොමු කරමු. ප්‍රතිරෝධය 100ක් ඕම් වන සහ ප්‍රේරකතාව 0.6ක් හෙන්රි වන දඟරයක් 180ක් වී 50 හර්ට්ස් ප්‍රත්‍යාවර සැපයීමක් කරහා 16ක් මයික්‍රෝෆැරඩ් ධාරණාවක් සහිත ධාරිත්‍රකයට සම්බන්ධ කර ඇත. රොමිලකං 1 පරිපතය තුලින් ගලන ධාරාව පරිපතයේ ධාරිත්‍රක සහ ප්‍රේරක ප්‍රතිබාධනයද පරිපතයේ සම්බාධනය සහ කලා කෝණයද සොයන්න. පළමු අවස්ථාව. දෙවන අවස්ථාව ප්‍රතිරෝධකය ධාරිත්‍රකය ප්‍රේරකය හරහා විභව අන්තරය වෙන වෙනම සොයන්න. සැපයුම් විභවය සමග පරිපතය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට සැපයුම් විභවය සමග පරිපතය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට අවශ්‍ය ධාරණාව සොයා එම අවස්ථාවේදී පරිපතය තුලින් ගලන ධාරාවද ගණනය කරන්න. මේ විශේෂ අවස්ථාවක්. අපට මේ දෙක දැන් ලෙහෙසියෙන් හදා ගන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ මේ අවස්ථාවට අදාළව පරිපත රූපය. මේ අවස්ථාවට අදාළ පරිපත රූපය. right. පරිපත රූපය. පරිපත රූපයේදී ප්‍රතිරෝධය ප්‍රේරකය ධාරිත්‍රකය මේ ආකාරයට තියෙනවා. මෙන්න ප්‍රත්‍යාවර්ත ධාරාව සම්බන්ධ වෙලා ප්‍රතිරෝධාගය 100ක් ඕම් ප්‍රේරකතාව 0.16යි හෙන්රි ධාරණාව 16යි මයික්‍රෝෆැරඩ්. ධාරණාව 16යි මයික්‍රෝෆැරඩ්. ඒ වගේම පරිපතේ සංඛ්‍යාතය විභවාන්තරය 180ක් වී 50 හර්ට්ස්. 180ක් වී 50 හර්ට්ස්. පරිපතේ ගලා යන ධාරාව IS. ප්‍රතිරෝධය හරහා VR ප්‍රේරකය හරහා VL ධාරිත්‍රකය හරහා VC පවතිනවා. ඔන්න දත්ත ටික. දැන් මීට අදාළව පරිපතය තුලින් ගලන ධාරාව පළමු අවස්ථාවට අදාළ රෝමිලක්කම් එකට අදාළව IS හොයන්න තියෙනවා. ධාරිත්‍රක ප්‍රේරක ප්‍රතිබාධන XC XL සහ තීටා හොයන්න තියෙනවා. දෙවන අවස්ථාවට අදාළව අපිට හොයන්න තියෙනවා ප්‍රතිරෝධය ධාරිත්‍රකය හා ප්‍රේරකය හරහා විභවාන්තරය VR VL VC. තුන්වන අවස්ථාව
විශේෂ අවස්ථාවක් අපි මේ පිළිබඳව ගාන අවසානයේදී සාකච්ඡා කරමු. දැන් අපි මුලින්ම අපට කරන්න තියෙන්නේ පළවන කොටසට අදාළව දුවේ පුතේ XCXL හොයනවා. පස්සේ අපි IS හොයමු. මොකද අපිට අවශ්‍යතාවය තියෙන්නේ මොන අවස්ථාවේද කියලා බලා ගන්නත් එපේ. හරි. ඒ නිසා අපි මුලින්ම XL XC හොයමු. XL සෙවීම XL සමාන වෙනවා 25FL ට 25FL ට දෙක ගුණ කිරීම 3.14 ගුණ කිරීම 50 ගුණ කිරීම L 0.16යි සමානයි. දෙක ගුණ කිරීම 3.14 ගුණ කිරීම 50 ගුණ කිරීම 0.16 සමාන වෙනවා 50.24යි ඕම්ට. XL. ඒ වගේම XC සමාන වෙනවා එක බෙදීම 25FC ගෙන් දෙක 3.14 ගුණ කිරීම සංඛ්‍යාතය 50යි ගුණ කිරීම C කොච්චරක් වෙනවද පුතේ දුවේ 16යි මයික්‍රෝෆැරඩ්. එම නිසා 16යි මයික්‍රෝෆැරඩ් 16 වැඩි කිරීම 10^6 සමානයි 10^6 උඩට එනවා 10^6යි 100යි දෙවරක් 50 100යි 103.14න් ගුණ කරාම 314යි ගුණ කිරීම 16යි. මේ සුළු කරාම 10/6 වන බලය බෙදීම 314 බෙදීම 16 සමාන වෙනවා 199ක් ඕම්ට. ඔන්න පළවෙනි උත්තර දෙකක් අපි හොයා ගත්තා. පළවෙනි කොටසෙන් XL සහ XC හොයන්න කියලා කියනවනේ. හෙව්වා. XL සහ XC හෙව්වා. දැන් අපි මොන අවස්ථාවේද කියලා බලන්න පුළුවන්. XC විශාලයි XL නිසා මොන අවස්ථාවද? VC විශාලයි VL අවස්ථාව වේ. VC විශාලයි VL අවස්ථාව වේ. මේට අදාළව දුවේ පුතේ සම්භාදන ත්‍රිකෝණය සහ කලාරූප සටහන අපි බලමු. කලාරූප සටහන කලාරූපය අපිට ගන්න පුළුවන් මේ දිශාවට මේ පැත්ත VR මේ පැත්ත VC ඍණ VL තීටා අදාළව මේ පැත්ත VS මේ පැත්තට ගන්නවා සම්භාදන ත්‍රිකෝණය සම්භාදන ත්‍රිකෝණයේ මෙය R වෙනවා මෙය Z වෙනවා මේ පැත්ත XC ඍණ XL වෙනවා මේ පැත්ත R වෙනවා Z වෙනවා XC ඍණ XL වෙනවා. පැහැදිලි ඇති. දැන් අපි අරමුණ Z හොයාගත යුතුයි. Z හොයා ගන්න ඕනේ. Z හොයා ගන්න පුළුවන් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට
z වර්ග සමානයි r වර්ග ධන x ඍණ xl ගේ සම්පූර්ණ වර්ගය. අපි දැන් මේට ආදේශ කරමු. ආදේශ කරන්න මෙයාගයන් දැනගන්න ඕනේ 199යි 50.24යි 100යි. අගයන් ටික r කීයද? 100යි. r කොච්චරක් වෙනවද? 100යි. මෙයාගේ වර්ගය x 199යි xl 50.24යි 50.24 මේ සම්පූර්ණකයේ වර්ගය. සම්පූර්ණකයේ වර්ගය 100 වර්ගය 10000යි ධන 199න් අඩු කිරීම 50.24 ලැබෙනවා 148.76ක්. 148.76 නැවත වර්ග වෙන්න ඕනේ. ලැබෙනවා 22129ක්. මේකේ වර්ගය තමයි z වෙන්නේ. එම නිසා z මට ලැබෙන්න පුළුවන් මේ ආකාරයට 22129ට එකතු කරනවා 10000ක් එකතු කරාම ලැබෙනවා 32129 වර්ගමූලය. 32129 වර්ගමූලය ගත්තාම එනවා පුතේ ආසන වශයෙන් 179.2ක් ඕම්. එම නිසා VS බෙදීම IS සමානයි Z ගෙන් VS බෙදීම IS සමානයි Z ගෙන් VS කොච්චරක් වෙනවද? එකසිය 80යි මේ සැපයුම් විභවාන්තර 180යි 179යි. එම නිසා IS සමාන වෙනවා VS බෙදීම Z ගෙන් 180 බෙදීම Z අගය 179.2න් ධාරා වෙනවා ආසන වශයෙන් 180 බෙදීම 179.2න් ආසන වශයෙන් ඇම්පියර් එකකට ඇම්පියර් එකකට පැහැදිලි ඇති ඇම්පියර් එකකට හරිනේ. ඔන පරිපතය ගන්න ධාරා. ඊළඟට පළවෙනි කොටසේ තියෙනවා තීටා හොයන්න. tan theta මට ගන්න පුළුවන් කාගෙන්ද? මේ tan theta ගන්න පුළුවන් x ඍණ xl බෙදීම r ගෙන්. x ඍණ xl බෙදීම r ගෙන්. x ඍණ xl බෙදීම r ගෙන්. tan theta සමානයි x ඍණ xl බෙදීම r ගෙන්. xc කොච්චරක් වෙනවද? 199යි xl 50.24යි බෙදීම r 100යි. 199 අඩු කිරීම 50.24න් ගත්තාම 148යි බෙදීම 100යි 1.48ක් වෙනවා. එම නිසා දුවේ පුතේ අපිට මේ විදිහට තීටා ගන්න පුළුවන් ලඝු පුතෙන් tan inverse බැලුවාම 1.48ට අදාළව තීටා ලබා ගන්න පුළුවන්. මෙන්න පුතේ පළවන අවස්ථාවට අදාළව අපි සුළු කිරීම කරපු ආකාරය. මේ පළමු අවස්ථාවට අදාළව. දෙවන අවස්ථාවේ එහෙම නැත්නම් දෙවන කොටසේ ගාන කියනවා VR VL VC හොයන්න. මොකද හොයන්න කියන්නේ? VR VL සහ VC.
VR VL සහ VC හොයන්න හොඳම ස්ථානය සම්භාධන ත්‍රිකෝණය. සම්භාධන ත්‍රිකෝණයේ VR යට IS සමාන IR. මෙන්න මේ අගයන්ගෙන් අපිට පහසුවෙන්ම මෙය සුළු කරගන්න පුළුවන්. අපි බලමු මේ ආකාරයට. මෙහිදී දෙවන කොටසේදී VR බෙදීම IS සමාන වෙනවා Rට. එම නිසා VR සමාන වෙනවා R අගය කීයද පුතේ? 100යි. IS අපි හොයාගත්තා ආසන්න වශයෙන් 1යි. උත්තරය 100ක් වී. පැහැදිලි ඇති. ඒ වගේම VL බෙදීම IX සමානයි. XL වෙනවා. එම නිසා VL සමානයි XL අගය කීයක් වෙනවද? XL 50.24යි. XL අගය 50.24 වැඩි කිරීම 1යි. ධාරාව 1යි නේ IS. එම නිසා 50.24ක් වී වෙනවා. ඊළඟට දුවේ පුතේ VC බෙදීම IS සමාන වෙනවා XCට. VC සමානයි XC 199 වැඩි කිරීම 1 සමාන වෙනවා 199ක් ඊට. ඔන්න දෙවන කොටසට අදාළව අපි සුළු කිරීම සිදු කරා. දැන් තුන්වන කොටසට යනවා. දැන් තුන්වන කොටස ගාන විශේෂ අවස්ථාවක්. තුන්වන කොටස ගාන විශේෂ අවස්ථාවක්. මේ තුන්වන කොටසෙන් කියන්නේ මොකක්ද? අපි බලමු පුතේ දුවේ. තුන්වන කොටසෙන් කියන්නේ කුමක්ද? තුන්වන කොටසෙන් කියනවා සැපයුම් විභවය සමග මේ සැපයුම් විභවය කියලා කියන්නේ 180 පරිපතය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට ඒ කියන්නේ 180 කියලා කියන්නේ VS IS සමකලාවේ පැවතීමට කලා වෙනසක් නැති වෙන්න. ඔබට දැන් මතකනේ තීටා කෝණය කලා ත්‍රිකෝණය සහ සම්බාධන ත්‍රිකෝණය තීටා. අන්න තීටා බිඳුව වෙන්න ඕනේ. තීටා බිඳුව වුණාම තමයි කලා වෙනසක් නැති වෙන්නේ. කලාවේ පැවතීමට අවශ්‍ය ධාරණාව සොයා එම අවස්ථාවේ පරිපතය තුලින් ගලන ධාරාව සොයන්න. දැන් මොකක්ද කියන්නේ? විශේෂ අවස්ථාවක් දරුවනේ. මුත්තට මතක තියාගන්න මොකක්ද මේ කියන්නේ? දැන් මෙන්න මෙතන තියෙන්නේ විචල්්‍ය දාරිත්‍රකයක්. හරිනේ? ඔතෙන්ට විචල්්‍ය දාරිත්‍රකයක් දාලා දාරිත්‍රකයේ ධාරණාව වෙනස් කරනවා. මෙහෙම කියලා නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ. කල්පනා කරන කරද්දී XC සමානයි 1යට 25FC නේ මේ තියෙන්නේ. XC සමානයි 1යට 25FC. ධාරණාව වෙනස් කරන්න දාරිත්‍රක ප්‍රතිපාදනය වෙනස් වෙනවා. දාරිත්‍රක ප්‍රතිපාදනය වෙනස් වෙනකොට වෙනස් වෙලා එක්තරා අවස්ථාවකදී තීටා බිඳුවක් වෙනවා. තීටා බිඳුවක් වෙන අවස්ථාව බලන්නකෝ. මේ දැන් මේ අවස්ථාවේදී හොඳට කල්පනා කරන්න ඈ. මේ තුන්වන අවස්ථාවට අදාළව තර්කය මම ගොඩනගන්නේ. මේ පැත්තට තියෙනවනේ VR, මේ පැත්තට තියෙනවා VL සංරචකය, මේ පැත්තට තියෙනවා VC. VC
අඩු වැඩි වෙනවා. පහළට තියෙන සංරචකය අඩු වැඩි වෙනවා. මොකක් සමගද? C වෙනස් කරනවත් එක්කම. එක්තරා අවස්ථාවකදී VL Vට සමාන වුණ ගමන් සම්ප්‍රයුක්තය බිඳුව වෙනවා. ඒ අවස්ථාවේදී tan θ බිඳුව වෙනවා. එක්ක උඩට යන්න ඕන නැත්නම් පහළට යන්න ඕන. මේ θ බිඳුව වුණ ගමන් මේ පැත්තේ තියෙන කර්ණය පිහිටනවද? පිහිටන්නේ නැහැ. හොඳට කල්පනා කරන්න. එවිට tan θ බිඳුවක් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ tan θ බිඳුවක් වෙන්න ඕනේ. එහෙම වෙන්න දාරිද්ර්‍යකයේ ධාරණාව වෙනස් කරන්න ඕනේ. දාරිද්ර්‍යකයේ ධාරණාව වෙනස් කරන්න ඕනේ. හරි? θ බිඳුවක් වෙනවා. θ බිඳුවක් වෙනකොට VC සමානයි VL. එහෙම නැත්නම් XC සමානයි XL වෙනවා. හරිනේ? දැන් මේක ලියන්නේ මෙහෙමයි. tan θ බිඳුවක් වෙනවා. මේ සඳහා tan θ බිඳුව විය යුතුය. ඔන්න ලියන ආකාරය බලන්න. තුන්වන අවස්ථාවට අදාළව tan එහෙම නැත්නම් θ සමානයි බිඳුව විටදී. tan බිඳුව විටදී. එතකොට tan බිඳුව සමානයි XC ඍණ XL බෙදීම R. tan බිඳුව බිඳුවයි. මේ බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. tan බිඳුව බිඳුවයි. සමානයි XC ඍණ XL. එමනම් මේ අවස්ථාවේදී කුමක්ද වෙන්නේ? XL XCට සමාන වෙනවා. XL XCට සමාන වෙනවා. XL වෙනස් වෙන්නේ XL අගය කීයද? 50.24යි. කවුද වෙනස් වෙන්නේ පුතේ? XC. XC වෙනස් වෙන්නේ ඇයි? එයාගේ ධාරණාව වෙනස් වන නිසා. ඒ නිසා ඒ අවස්ථාවේදී නව මෙයා new XC new වෙනස් වෙන අලුත් අගයක් කියනවා XCට. ඒ new අගය හොයන්නේ 1 යට 25 F C new අලුත් අගයක් තමයි එන්නේ Cට. දැන් ආදේශ කරමු සුළු කිරීම. මොන බලන්න මෙයා මෙතෙන්ට ගන්න පුළුවන්. ධාරණාවේ new අගය සමාන වෙනවා 1 බෙදීම 2 ගුණ කිරීම 3.14 ගුණ කිරීම 50 ගුණ කිරීම 50.4 මෙතෙන්ට එනවා. හොඳ සුළු කිරීමක්. බුද්ධිමතුන්ගේ දැනුම සඳහා ගණන් හදන ආසාව තිබෙන කට්ටියගේ දැනුම සඳහා තමයි මේ ගාන සුළු කරන්නේ. අන්න 50.24 පහළට එනවා. මෙතන C new වෙනවා. ඒ C new මෙහාට යනවා. දැන් මේ බෙදලා බලමු. 1 බෙදීම 2 ආය බෙදනවා 3.14න් සමානයි. ආය බෙදනවා 50න්. ආය බෙදනවා 50.24න්. උත්තරය ලැබෙනවා 6.33 වැඩි කිරීම 10 ඍණ 5ක් ෆැරඩ් වලින්. ෆැරඩ් වලින්. ආයෙත් බලමු. 1 බෙදීම 2 බෙදීම 3.14 බෙදීම 50 බෙදීම 50.24 6.33 වැඩි කිරීම 10 ඍණ 5. මට පුළුවන් මෙය තවත් සුළු කරන්න. කොහොමද සුළු කරන්නේ? මම මෙයට ගන්නවා 63.3 කියලා අරගෙන 10 ඍණ එකක් දානවා. 10 ඍණ 1යි කියලා කියන්නේ 10න් බෙදුවාම 6.33. ප්‍රශ්නයක් නැහැනේ. මේක වෙනම තියෙනවා. ෆැරඩ්. හරිනේ? 6.33ට මම කරා 63.3. 63.3 කරලා 10 ඍණ එකක් දැම්මා. 10න් බෙදුවාම 63.3ම තමයි. මේ ඍණ එක අතෙන්ට ගියාම ඍණ 6යි. එතකොට ලැබෙනවා 63.3 වැඩි කිරීම 10 ඍණ 6යි ෆැරඩ්.
මේ තියෙන්නේ කීයද? 63.3යි මයික්‍රෝෆැරඩ්. අන්න ධාරණාව හෙව්වා. කලින් තිබ්බ ධාරණාවට වඩා වෙනස්ද නැද්ද? වෙනස්. කලින් තිබ්බ ධාරණාගේ කීයද? කලින් තිබ්බ ධාරණාව මේ එන්න හොඳට එන්න. කලින් තිබ්බ ධාරණාගේ ගානේ උඩටම ගියාම කලින් තිබ්බ ධාරණාගය ලැබෙනවා. මේ ආකාරයට දීර්ඝ ගාණක් මයික්‍රෝෆැරඩ් කොච්චරද? 16යි. මයික්‍රෝෆැරඩ් 16 ඉඳලා 63.3 දක්වා විචල්්‍ය ධාරිත්‍රකයේ ධාරණා වෙනස් කරව ගමන් සම්පූර්ණ පද්ධතියේ කලා කෝණය තීටා බිඳුව බවට පත් වෙනවා. දැන් මේ XC වෙනස් වෙච්ච ගමන් පද්ධතියේ සමක ප්‍රතිරෝධයට හෙවත් සම්බාධනය වෙනස් වෙනවා. සම්බාධනය වෙනස් වෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වගේ. එනම් ප්‍රතිරෝධ වෙනස් වෙන ගමන් පරිපතේ ගලන ධාරාව වෙනස් වෙනවද නැද්ද? අනිවාර්යෙන් පරිපතේ ගලන ධාරාව වෙනස් වෙනවා. ඒ නිසා දුවේ පුතේ වෙනස් වෙන නිසා අපි කලින්ම අපිට දැන් ආදේශ කරන්න වෙනවා මෙතෙන්ට. අපි ළඟ තියෙන සමීකරණය මේ ආකාරයට VS වෙනස් වෙන්නේ නැහැ. IS new අන්න පද්ධතියේ ධාරාව සමාන වෙනවා. මීට අදාළව කුමක් වෙනවද? Z. දැන් පද්ධතියේ Z උත් වෙනස් වෙනවා. පද්ධතියේ Z උත් වෙනස් වෙනවා. Z කොහොමද හොයන්නේ? ගැටලුවක්. කල්පනා කරන්න. Z new සමාන වෙනවා Z new වර්ග R වර්ග ධන XL ඍණ XC ගේ වර්ග. දැන් පුතේ XL XC ට සමාන වන ගමන් මෙය බිඳුවයි. XL XC සමානයින බිඳුවයි. සමකය වෙනස් වෙලා සම්බාධනය කියන්නේ වෙනස් වෙනවායි. XL XC ට සමානයි. අන්න සරචකය බිඳුවයි. එනිසා Z new R රාගේ වෙනවා. කීයද මෙයා? 100යි. 100 වෙනවා Z. එම නිසා අපිට කෙලින්ම මෙතනින් ආදේශ කරගන්න පුළුවන් මේ ආකාරයෙන් IS new කරන්ට් එක සමාන වෙනවා VS බෙදීම Z. පරිපතේ VS වෙනස් වෙන්නේ සැපේ මේ බවන්තරේ 180යි. Z භගය 100 වුණා. ධාරාව වෙනස් වෙනවා. කීය දක්වාද? 1.8යි ඇම්පියර් දක්වා වෙනස් වෙනවා පද්ධතියේ IS new. දැන් ඔබට මේ ගානෙන් තේරුම් ගන්න තියෙන්නේ සම්බාධනයත් වෙනස් වුණ ගමන් පරිපතයේ ගලා යන ධාරාවද වෙනස් වන බව. මා හිතනවා ඊටාම වටිනා ගානක් ඔබ සමග සාකච්ඡා කරේ. අපි මේ ගානේ නැවත සාරාංශයක් සිදු කිරීම සඳහා මේ ආකාරයෙන් සූදානම් වෙනවා. මේ ගානේ සාරාංශයක් සඳහා අපි දීර්ඝ වශයෙන් ගාන සාකච්ඡාවට භාජනය කරා. අපි බලමු ගානේ සාරාංශය මේ ආකාරයෙන්. CI ohm 0.1 හෙන්රි 16 මයික්‍රෝෆැරඩ් 180ක් වී 50යි හර්ට්ස් පද්ධතියකට සම්බන්ධ කරලා අපි දන්නේ නැහැ මොන අවස්ථාවේ පවතිනවද කියලා. ඒ නිසා අපි XL හෙව්වා XC හෙව්වා. XL XC හොයපු ගමන් අපිට පේන්න ගියා XC ට වඩා XL විශාලයි. ඒ නිසා මේ අවස්ථාව VC විශාලයි VL අවස්ථාව. කලාරූප සටහන් සම්බාධන ත්‍රිකෝණ ඇඳ ඒ අවස්ථාවට අදාළව Z හොයාගත්තා. Z හොයාගෙන VS යට IS සමානයි Z ගෙන් ධාරාව හෙව්වා පද්ධතියේ 1 ඇම්පියර් ආවා. ඒ වගේම tan theta XC ඍණ XL භාවිතා කරලා තීටාගේ මේ ආකාරයෙන් ගන්නත් පුළුවන්.
ඒ වගේම එක් එක් සරචකය හරහා පවතිනා වූ විභවාන්තරය VRට IS සමාන R ගෙන් VLට IS සමාන XL ගෙන් VCයට IS සමාන XC ගෙන් ඔන්න හොයාගත්තා ඒ අගයන් තුනත්. ගානේ අවසාන වශයෙන් වැදගත් දෙයක් ප්‍රකාශ කරා. ඒ තමයි මේ තිබෙන්නා වූ දාරිත්‍රකය විචල්්‍ය දාරිත්‍රකයක්. මේ දාරිත්‍රකයේ ධාරණාව වෙනස් කරමින් වෙනස් කරනකොට දාරිත්‍රක ප්‍රතිපාදනය වෙනස් වෙනවා. XC වෙනස් වෙනවා. XC වෙනස් වෙලා එක්තරා අවස්ථාවකදී තීටා කෝණය බිඳුවක් වෙනවා. ඒ අවස්ථාවේදී XC XLට සමාන වෙනවා. XC XLට සමාන වුණ ගමන් VL VC සමාන වෙනවා. තීටා කෝණයක් පවතින්නේ නැහැ. කලාරූප සටහනෙන් හිතන්න. මෙහෙම වෙන්න දාරිත්‍රකයේ ධාරණාව කොච්චර දක්වා වෙනස් කරන්න ඕනද? 16 මයික්‍රෝෆැරඩ් ඉඳලා. ඒ අවස්ථාව වෙන විට XL සමාන XC XC නිව් වගේ සමීකරණයට දාලා XC නිව් වගේ හොයා ගන්නවා 63.3ක් දක්වා වැඩි කරන්න ඕන. 16 මයික්‍රෝෆැරඩ්. දාරිත්‍රක ප්‍රතිපාදනය වෙනස් වුණ ගමන් සමක ප්‍රතිරෝධයවත් සම්බාධනය වෙනස් වෙනවා. මේ සම්බාධනය අපිට හොයා ගන්න පුළුවන් වෙනවා Z new වර්ග R වර්ග XC ඍණ XL ගෙන්. XL XCට සමාන වන නිසා පදතියේ මේ අවස්ථාවේදී Z Rට සමාන වෙනවා. Z new 100ක් වෙනවා. එනිසා පදතියේ ධාරාවද මේ අවස්ථාවේ වෙනස් වෙනවා. එෙහිදී පදතියේ විභවාන්තරය IS new ගෙන් බෙදුවාම Z ලැබෙනවා. අර සමීකරණම තමයි භාවිතා කරන්නේ. මේ විට IS new වෙනවා පදතියේ විභවාන්තරය 180මයි. සම්බාධනය 100යි. 180 100ෙන් බෙදලා ගත්තාම කීයක් බවට පත් වෙනවද? 1.8ක් ඇම්පියර් වෙනවා. ඊටාම හොඳ විශිෂ්ට ගාණක් හිතන්න තියෙනවා. මේ ආකාරයට අපි මේ පරිච්ඡේදය අවසන් වෙනවා. ඊළඟ පරිච්ඡේදය ආරම්භ වෙනවා සමාන්තරගත අවස්ථාව. අපි මේ විදි දුවේ පුතේ කතා කරලා ඉවරයි අවස්ථා තුනක්. ප්‍රතිරෝධ ප්‍රේරක ශ්‍රේණිගත, ප්‍රතිරෝධ දාරිත්‍රක ශ්‍රේණිගත, ප්‍රතිරෝධ ප්‍රේරක දාරිත්‍රක තුනම ශ්‍රේණිගත. අපි ඊළඟ පරිච්ඡේදයේ සිට සමාන්තරගත අවස්ථා ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.